සාදු සාදු සාදු. ප්‍රථමයෙන්ම අපට මේ උතුම් ධර්මය කියා දෙන අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අප හැමදෙනාගේම নমස්කාරය වේවා. සාදු සාදු සාදු. නමෝ බුද්ධාය. හැමදෙනාටම තෙරුවන් සරණයි. වැඩ සිටින ගෞරවනීය මහා සංඝරත්නයේ අවසර ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වතුනි, අදත් වෙනදා වගේම ඔබ සූදානම් වෙන්නේ ප්‍රඥා ප්‍රාසාද සදහම් කතිකාවත සමග සම්බන්ධ වන්නට. ඊයේ දිනේදී අපි ප්‍රඥා ප්‍රාසාද සදහම් කතිකාවත තුලින් සාකච්ඡා කළා සම්මා සතිය පිළිබඳව. ඒ සම්මා සතියේ කායානුපස්සනාව පිළිබඳව තමයි අපි ඊයේ දිනේදී සාකච්ඡා කළේ. ඉතින් මේ සම්මා සතිය කියන මාර්ග අංගය ගැන කතා කරනකොට විග්‍රහ කරනකොට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ සතර සතිපට්ඨානය නම් වූ ධර්මයේ තමයි මේ සම්මා සතිය කියන මාර්ගාංගයට ඇතුළත් වෙන්නේ. ඉතින් මේ සතර සතිපට්ඨානය තුල තවත් බොහෝ සතිපට්ඨාන ධර්මයන් ඊළඟට භාවනාවන් අපිට ඉගෙන ගන්න පුළුවන්. ඉතින් අදත් වෙනදා වගේම මේ උතුම් දහම් කාරණා අපිට පැහැදිලි කරලා දෙන්න අපගේ පින්වත් ස්වාමීන් වහන්සේ මේ මැදිරියට වැඩම කොට වදාලා අපගේ පින්වත් ස්වාමීන් වහන්සේව අපි මේ වැඩසටහන සඳහා নমස්කාර පූර්වකව පිළිගන්නවා. අවසරයි ස්වාමීන් වහන්සේ. නමෝ බුද්ධාය. නමෝ බුද්ධාය. පින්වතුනි, අද දවසේදී මේ ප්‍රඥා ප්‍රාසාද සදහම් කතිකාවත සඳහා විකාශන දායකත්වයේ දරන්නේ මාතර අකුරැස්ස බටුකොඩ පදිංචි ආර්යරත්න හෙට්ටිආරච්චි මහතා සහ එම මහත්මිය විසින්. ඉතින් මේ පින්වතුන්ගේ සදහැබර දායකත්වයෙන් යුතුව තමයි අද දවසේදී මේ ප්‍රඥා ප්‍රාසාද සදහම් කතිකාවත ඔබ වෙත ගෙන එන්නේ. ඉතින් වෙනදා වගේම අදත් අපි පින්වත් ස්වාමීන් වහන්සේට ආරාධනා කරමු උතුම් දහම් කාරණා අපට පැහැදිලි කරලා දෙන ලෙස. අවසරයි ස්වාමීන් වහන්සේ. පින්වත් ස්වාමීන් වහන්සේ, ස්වාමීන් වහන්සේ ඉපත් කළා වගේ අපි මේ වෙනකොට ආර්ය අෂ්ටාංග මාර්ගයේ ගැන කියවෙන මාර්ගාංගයන් ගැන බුද්ධ දේශනා ඇසුරින් කරුණු රාශියක් ඉගෙන ගත්තා. ගිය වර වැඩසටහනේදී අපි සිහිපත් කරගත්තේ සම්මා සතිය පිළිබඳව. මේ සම්මා සතිය ඒ සතිපට්ඨාන ධර්මයේ කායानुපස්සනාවට අයිති භාවනා ක්‍රමයන් ගැන ඒ සතිපට්ඨාන සූත්‍රයේ බුදුරජාණන් පැහැදිලි කළපු කාරණා අපි සිහිපත් කරගත්තා. ඉතින් මේ සම්මා සතිය ගැන කියනකොට ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ තව ලස්සන විග්‍රහයන් කරලා තියෙනවා සතිපට්ඨාන සූත්‍රයේ වේදානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව ගැන. ඉතින් කෙනෙකුට සතිපට්ඨාන ධර්මයන් පුරුදු පුහුණු කරගන්න උවමනා නම් ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන ආකාරයට ඒ දේවල් ඉගෙනගෙන ඒකේ දේවල් පිළිබඳ ඒ කියලා දෙන දේ පිළිබඳ විශ්වාසය ඇති කරගෙන ඒ කියන කාරණා තමන්ගේ ජීවිතේ ටික ටික පුරුදු පුහුණු කරගන්න මහන්සි ගත යුතුයි. එතකොට ඒ බුද්ධ දේශනාවේ තියෙන කාරණා තමයි අපි මේ සිහිපත් කරලා දෙන්නේ. එතකොට තේරුම් ගන්න ඕනේ මේ සියලු දේම බුද්ධ වචනය. බුදුරජාණන් වහන්සේගේ අවබෝධයයි. මේ දේශනා හැම එකකෙම තියෙන්නේ. එතකොට ඒ අවබෝධය කෙරෙහි ශ්‍රද්ධාව පිහිටුවාගෙන තමයි අපි මේ ගමන යන්න ඕන. ඉතින් මේ හැම වැඩසටහනකදී අපි මේ කාරණේ සිහිපත් කළා. මොකද ඒක නැත්තම් මේ ධර්මයේ ඉස්සරහට යනවා කියන එක सिद्ध කරගන්න පුළුවන් එක නෙමෙයි. එහෙමයි. මොකද ස්වාමීන් වහන්සේ සාමාන්‍ය මේ සංසාරේ අපි ගමන් කරන්නේ ශ්‍රද්ධාව දිනු වෙච්ච නිසා නෙමෙයි. ශ්‍රද්ධාව දිනු කරගන්න බැරි වෙච්ච නිසා. එහෙමයි ස්වාමීන්. මොකද සාමාන්‍ය මේ හිත කැමැති ස්වාමීන් හැම වෙලාවෙම Tamanට තන දෙන්න. නේ? ඒක ශ්‍රද්ධාවේ පිහිටනකොට ඒක න හැම වෙලාවෙම ගෞරවය දෙන්නේ ශාස්ත්‍රුන් වහන්සේට. දැන් ශ්‍රද්ධාව හිතේ පිහිටන කෙනා ගැන විස්තරයක් තියෙනවා ස්වාමීන් වහන්සේ සූත්‍ර දේශනාවල. එයා ශ්‍රද්ධාව තියෙන කෙනා කල්පනා කරන්නේ මේ විදිහට නාහං ජානාමි. මම දන්නේ නැහැ. එහෙම. භගවා ජානති. භාග්‍යතුන් වහන්සේ තමයි සියල්ල දන්නේ. සත්තා මේ භගවා
ශාවකෝ හමස්මි. බුදුරජාණන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ මගේ ශාස්ත්‍රඥ වහන්සේ මට මඟ පෙන්වන්නේ උන්වහන්සේ. මම ශ්‍රාවකයා. ඒ බුදුරජාණන් වහන්සේ පෙන්වන මඟ යන කෙනා. පිටිපස්සෙන් යන. එතකොට එතෙන්ට එන්න ඕන. ශාස්ත්‍රඥ වහන්සේ තමයි සියල්ල දන්නේ. ශ්‍රද්ධාව පිහිටන කෙනා එතෙන්ට එන්නේ. ශ්‍රද්ධාව නැත්තම් තමන්ගේ මතවාදත් එක්ක හැපි ඉන්නවා. පැටලි. ඉතින් එහෙම කෙනාට මේ ධර්මයේ ඉස්සරහට යන්න පුළුවන්කම නැහැ. ඒකයි නැවත නැවත අපි සිහිපත් කරන්නේ බුදුරජාණන් වහන්සේ අවබෝධය කර හිත පහදවා ගැනීමයි අපි කළ යන්න මහන්සි ගන්න ඕනේ කියන්නේ. හිත හරියට මනාවකට පැහැදුනා නම් එයාට ලොකු යහපතක් ජීවිතය ඇති කර ගන්න පුළුවන් එපමණකින්. එපමණකින්ම ලොකු යහපතක් ඇති කර ගන්න පුළුවන්. ඒ කෙනාට තමයි මේ නිවන් මාර්ගයේ දොරටුවත් විවර වෙන්නේ. එතකොට ස්වාමීන් වහන්සේ අපි ගිය හර කතා කරේ කායानुපස්සනාවට අයිති දහම් පරියායන් ගැන. බුදුරජාණන් වහන්සේ සතිපට්ඨාන ධර්මයට අයිති ඊළඟ කොටසට දේශනා කළේ වේදනානුපස්සනාව. ඒ කියන්නේ විදීම ගැන සිහිය පවත්වන ආකාරය ගැන. එහෙමයි. ඒ විදීම ගැන සිහිය පවත්වන ආකාරය හරි සරල බුදුරජාණන් වහන්සේ පෙන්ලා දුන්නා. සාමාන්‍යයෙන් බුදුරජාණන් වහන්සේ පෙන්ලා දෙනවා එක මේ තමන්ගේ ශරීරයේ දිවි ලැබෙන වේදනා ශරීර විතරක් නෙමෙයි. තමන් අත්දකින්න විදීම ගැන බුදුරජාණන් වහන්සේ පෙන්ලා දෙනවා. විදීම ආකාර තුනක් තියෙනවා. එකක් තමයි සැප වේදනා, දුක් වේදනා, ඊළඟ තමයි උපේක්ෂා සහගත වේදනා. සැප දුක් රහිත වේදනා. එහෙමයි. එතකොට බුදුරජාණන් දේශනා කරනවා සුඛං වා වේදනං වේදියමානෝ සුඛං වේදනං වේදියාමීති පජානාති. සැප විඳීමක් අත්දකින්නකොට විඳිනකොට මේ සැප විඳීමක් කියලා තේරුම් ගන්නවා කියලා. මේක තමයි වේදනානුපස්සනාව පුරුදු පුහුණු කරන්න පටන් ගන්න හැටි. ඊළඟට දුක්ඛං වා වේදනං වේදියමානෝ දුක්ඛං වේදනං වේදියාමීති පජානාති. දුක් විඳීමක් විඳිනකොට දුක් විඳීමක් විඳින්නේ කියලා තේරුම් ගන්නවා. ඊළඟට අදුක්ඛම සුඛං වා වේදනං වේදියමානෝ අදුක්ඛම සුඛං වේදනං වේදියාමීති පජානාති. සැප දුක් රහිත විදීමක් මේ විදින්නේ කියලා ඒ සතු රහිත විදීමක් විදින වෙලාවට දැනගන්නවා. මේක තමයි මේ වේදනානුපස්සනාව වඩන්න පටන් ගන්න. මේක තමයි පටන් ගන්න. දැන් සාමාන්‍යයෙන් අපේ ජීවිතයේ උපන්දා ඉඳලා මේ විඳීම කියන එක තියෙනවනේ. ඒක බේරලා නැහැ නේ. එහෙමයි. හැම වෙලාවෙම යම් විදි විඳීමක් අත්දකින්නවා අපි. ඒක සැප වෙන්න පුළුවන්, දුක් සහගත වෙන්න පුළුවන්, උපේක්ෂා සහගතයක් වෙන්න පුළුවන්. ඒතර බුදුරජාණන්සේ පෙන්නලා දෙන මෙන්න මේ විඳීම ගැන මේ සැප දුක් උපේක්ෂා වේදනාව ලැබෙන මේ ගැන සිහිය පවත්වන්න පුරුදු පැවැත්වුවොත් එයාට පුළුවන් මේ සතිපට්ඨාන දියුණු කරගන්න. නිවන අවබෝධ කරගන්න නිවන් ద్వාරේ විවෘත කරගන්න එයාට පුළුවන්. නැති කෙනාට ඒක කරගන්න බෑ. දැන් සාමාන්‍ය මේ ලෝකේ හැම කෙනාම විඳිනවනේ ඉතින්. එහෙමයි සන්නස්. විඳීම තියෙනවා. ශ්‍රාවකයාට කියන ලැබෙන මේ විඳීම විඳිනකොට ඒ විඳීම ගැන සිහිය පවත්වන්න මහන්සි ගන්න කියනවා. ඒක සැප විඳිනකොට සැප වේදනාවක් විඳින්නේ. දුක් වේදනාවක් වෙනකොට දුක් වේදනාවක් විඳින්නේ. සැප දුක් රහිත වේදනාවක සැප දුක් රහිත වේදනාවක් විඳින්නේ කියලා තේරුම් ගන්න. ඒතර මෙන්න මේක විදිහට සිහිය පවත්වනවා නම් එයාට පුළුවන් මේ සතිපට්ඨාන දිනු කරගන්න. ඉතින් ශ්‍රාවකයෝ බොහෝ පිරිසක් මේ ධර්මයේ පුරුදු කළා. පුරුදු කළා නිවන අවබෝධ කළා. ඉතින් ශ්‍රද්ධාව පිහිටව ගන්න මේක තමයි වේදනානුපස්සනාව. මේක තමයි වේදනානුපස්සනාව. ඊළඟ බුදුරජාණන් මේක තව විග්‍රහ කරනවා සාමි සංවා සුඛං වේදනං වේදියමානෝ සාමි සංසුඛං වේදනං වේදියාමිති පජානාති. නිරාමි සංවා සුඛං වේදනං වේදියමානෝ නිරාමි සංසුඛං වේදනං වේදියාමිති පජානාති. ඒ කියන්නේ මේ කාමයට එක්ක එකතු වෙච්ච සැපසහගත වේදනාවක් දිනකොට ඒක තේරුම් ගන්නවා. කාමයෙන් වෙන්වීමෙන් සැපසහගත වේදනාවක් ඇති වෙනකොට ඒකත් තේරුම් ගන්නවා. දැන් සැපසහගත වේදනාව මේ දෙකට බෙදලා වෙන් කළා. ඊළඟට කියනවා කාමයට එක්ක එකතු වීම නිසා දුකක් ඇති වෙනකොට ඒ දෙක තේරුම් ගන්නවා. කාමයන් දෙක එකතු වෙලා එනකොට දුක කාමයන්ගේ වෙන්වීම ඇතිලකට දුක ඇති වෙනවනේ දුක් වේදනාවක් ඇති වෙනවා ඒකත් තේරුම් ගන්න. ඊළඟට තමයි කියන කාමයට එක්ක එකතු වීම එක සම්බන්ධ සැප දුක් රහිත වේදනාවන් එනකොට ඒකත් තේරුම්. කාමයන්ගෙන් වෙන්වීමෙන් ලබන වෙන් වෙලා ඉන්නකොට ඒ සැප දුක් සහිත වේදනා උපේක්ෂා විදීමක් කරනකොට ඒක තේරුම් ගන්න. මේ සිහිය දිනුනකොට ඒක කරන්නේ.
එතකොට මෙන්න මේක මේ විදිහට වේදනාව පිළිබඳ සිහිය පවත්වීම තමයි වේදනානුපස්සනාව. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්ලා දෙනවා මේ අජ්ජත්තං වා වේදනාසු වේදනානුපස්සී විහෙරති බහිද්ධා වා වේදනාසු වේදනානුපස්සී විහෙරති අජ්ජත්ත බහිද්ධා වා වේදනාසු වේදනානුපස්සී. ඒ කියන්නේ තමාගේ සලකන විඳීම් කෙරෙහි සිහිය පවත්වන මේ විදිහට අනුන්ගේ සලකන විඳීම් කෙරෙහි සිහිය පවත්වන තමාගේ අනුන්ගේ දෙකම ගැන තේරුම් ගන්න. තමාගේ බාහිරයි. එහෙමයි. එතකොට බුදුරජාණන් දේශනා කරනවා ඒ වගේම තමයි විදීමේ හට මේක තව දියුණු කරගන්න යාට පුළුවන් කියනවා මේ සමුදය ධම්මානුපස්සීවා වේදනාසු විරති. විදීමේ හට ගැනීම දකින් වාසය කරනවා. වය ධම්මානුපස්සීවා වේදනාසු විරති. සමුදය වය ධම්මානුපස්සීවා වේදනාසු. ඒ විදීම නැතිවීම දකින් වාසය කරනවා. විදීමේ හට ගැනීම නැතිවීම දකින් වාසය කරනවා. අනිත්‍ය දකින්න. මේ විදිහට මේ සිහිය දිනුලා මේ නුවණ මෙහෙවනකොට යාගේ සිහිය බලවත් වෙනවා. අත්ති වේදනාතිවා 50 සතිපච්චුපට්ඨිතා හොති. මේ වේදනාව යථා ස්වභාවය වෙන්න මේකයි කියලා සිහි නුවණ බලවත් මෙයාගේ පීඨනවා. එහෙමයි. කියනවා ඒක යාව දේව ඥාන මත්තාය පතිස්සති මත්තාය අනිශ්චිතෝත විහෙරති. නච කිංචි ලෝකේ උපාදීත. එතකොට අන්න ඒක යාගේ විශේෂ අවබෝධ ඥානෙ තව දියුණු වීම පිණිස නිවන පිණිස පවතිනවා කියනවා. කිසිම දෙයක් කරේ බැඳීම ඇති කරගන්නේ නැහැ කියනවා. බැඳෙන්නේ නැහැ කියන එක නිවන අවබෝධ කරගන්න කෙනෙක් බවට පත් වෙනවා කියනවා. ඒත් බුදුරජාණන් වහන්සේ පින්වත් ස්වාමීන් වහන්සේ මෙන්න මේකයි වේදනානුපස්සනාව හැටියට විස්තර කරේ. ඉතින් පළවෙනි කාරණේ අපි තේරුම් ගන්න මේ කෙරේ හිත පහදව ගන්න මේක තමයි සම්මා සතියට අයිති වේදනානුපස්සනාව. මේ වේදනානුපස්සනාව වැඩිමෙන් තමයි ශ්‍රාවකයා නිවන අවබෝධ කළේ. ඉතින් අපිට මේ වේදනානුපස්සනාව වඩන්න පුළුවන් නම් අපේ ජීවිතය නිවන කරා රැගෙන යෑමේ වාග්ය අපිට උදා වෙනවා. වෙන විදිහකට කළා හරියන්නේ නැහැ. මෙන්න මේකයි වේදනානුපස්සනාව වෙන දෙයක් නෙමෙයි. ඉතින් ඒ ශ්‍රද්ධාව පිහිටව ගන්න ඕනේ. ඒකයි තියෙන්නේ. එතකොට අන්න ඒ විදිහට කල්පනා කරලා අපි දක්ෂ වෙන්න ඕනේ මේ වාසනාව ලැබුණු වෙලාවේ මේ ධර්ම ඉගෙන ගන්න. ඒ ධර්මයට සමීප වෙන්න හිත පහදවගෙන. දැන් ගොඩාක් දෙනකොට ස්වාමීන් වහන්සේ මේ වගේ වචන ටිකක්වත් අහන්න ලැබෙන්නේ නැහැ මේ විදිහට. එහෙමයි. මේ සතිපට්ඨානය ගැන කියනකොට මේ විදි වචන ටිකක්වත් අහන්න හම්බෙන්නේ නැහැ. ඉතින් වාසනාවට වින්නත් ලොකු ස්වාමීන් වහන්සේට පින් සිදෙන්න අපිට මේ පැහැදිලි කිරීම අපිට ඉගෙන ගන්න ලැබෙන්නේ. ධර්මයේ කියවන. ඒ නිසා හොඳට මේ දේවල් තේරුම් අරගෙන අපේ ජීවිතයේ මේ ධර්මයට පුළුවන් තරම් සමීප කරගන්නයි අපි මහන්සි ගන්න ඕන. ඉතින් වේදනානුපස්සනාව ගැන ස්වාමීන් වහන්සේ බුදුරජාණන් ওই විදිහට තමයි සතිපට්ඨානේ සූත්‍රයේ දේශනා කළේ. ඊළඟට පින්න ස්වාමීන් වහන්සේ චිත්තානුපස්සනාව. චිත්තානුපස්සනාව ගැන කියන්නේ මේ හිත පිළිබඳ සිහිය පවත්වන එක. හිතේ ස්වභාවය පිළිබඳ. එතකොට හිතේ ස්වභාවය පිළිබඳ සිහිය පවත්වන එක ගැන බුදුරජාණන් හරිය ලස්සන විස්තරයක් මේ සතිපට්ඨාන සූත්‍රයේම විස්තර කරනවා කොහොමද කියලා. ඒක විස්තර කරනවා ස්වාමීන් වහන්සේ සරාගං වා චිත්තං සරාගං චිත්තන්ති පජානාති. වීතරාගං වා චිත්තං වීතරාගං චිත්තන්ති පජානාති. ඒතකොට ඒ කියන්නේ මේ සරාගී සිතක් නම් හිතේ රාගය හටගත්තා නම් රාගය හටගත්තා කියලා තේරුම් ගන්නවා. මේ හිතේ රාගය හටගත්තා. රාගේ නැත්තම් හිතේ රාගේ නැහැ කියලා තේරුම් ගන්නවා කියනවා. මේ හිතේ තියෙන ස්වභාවය. රාග සහිත සිත තියෙනවා රාග නැති සිත තියෙනවා. ඊළඟට කියන ද්වේෂ සහිත තරහ. තරහ ඇති සිත තියෙනවා තරහ නැති සිත තියෙනවා. මෝහයෙන් යට වෙච්ච හිත තියෙනවා මෝහයෙන් නැති වෙච්ච හිත තියෙනවා. ඒකට මේ අවස්ථාවල මේ හිතේ ස්වභාවය තේරුම් ගන්නවා. ඒ තේරුම් ගැනීමෙන් මෙයා කුසලයට පැමිණෙනවා සාන. මොකද මේ සතිපට්ඨානේ වැඩිම අන්‍යය කරන්නේ. හිතේ තරහ යනකොට තරහ හට ගන්නවා කියලා තේරුම් ගන්න ඒකත් සෑහෙන දෙයක් එයාට. සතිපට්ඨානේ වැඩන එක. ඊළඟට තියෙනවා මේ වික්කිත්තං වා චිත්තං වික්කිත්තං චිත්තන්ති පජානාති. සංකිත්තං වා චිත්තං සංකිත්තං චිත්තන්ති පජානාති. හිතේ ස්වභාවය තුන හිත බාහිර විසිරලා යනවා. එහෙම ස්වභාවය හිතේ තිබුණා මේ හිතේ ස්වභාවය මේකයි කියලා තේරුම් ගන්න. තමයි හිත හැකිලෙනවා. නිදිමත වගේ ගතිය එන ඇකිලෙන ස්වභාවයෙන් එතකොට. එතකොට මේක තේරුම් ගන්න මේක තමයි හිතේ හැකිලෙන ස්වභාවය. මේ ස්වභාවයෙන් තමයි හිත තියෙන්නේ කියලා. ඊළඟට තියෙනවා සායනස සෞත්තරං වා චිත්තං සෞත්තරං චිත්තන්ති පජානාති. අනුත්තරං වා චිත්තං අනුත්තරං චිත්තන්ති පජානාති. ඒ කියන්නේ හිත සමාධි බලවත් සමාධියටපත් වෙලා නැහැ. හැබැයි හිත යම් කිසි එකම භාවයටපත් වෙලා. ඒ විදිහ ස්වභාවයෙන් හිතේ තියෙන්නේ ආයෙ තේරුම් ගන්නවා.
සමාධිමත් වෙලා හිත ශ්‍රේෂ්ඨත්වයටපත් වෙලා නම් ශ්‍රේෂ්ඨත්වයට පච්ච හිතක් මේ තියෙන්නේ කියලා ඒකත් තේරුම් ගන්නවා. ආයමුත්තං වා චිත්තං ආයමුත්තං චිත්තං තිපජානාති. විමුත්තං වා චිත්තං විමුත්තං චිත්තං තිපජානාති. කෙලෙසුන්ගේ හිත නිදහස් වෙලා නැතිකොට ආන්නේ නැති කෙලෙසුන්ගේ නිදහස් නොවිච්ච හිතක් තියෙන්නේ. නීවරණ නිදහස් නොවිච්ච හිතක් මේ තියෙන්නේ කියලා තේරුම් ගන්නවා. එතකොට මේ නීවරණයන්ගේ නිදහස් වෙලා කෙලෙසුන්ගේ නිදහස් වෙච්ච හිතක් තියෙනකොට ඒකත් තේරුම් ගන්නවා. ඒතර බුදුරජාණන් පෙන්ලා දුන්න මෙන්න මේ ආකාරය තමයි චිත්තානුපස්සනාව වඩන්නේ කියනවා. චිත්තානුපස්සනාව වඩනවා කියලා පුරුදු කරගන්න තියෙන්නේ මේක හිතේ ස්වභාවය පිළිබඳ සිහියෙන් වාසය කිරීම. මේක තමයි චිත්තානුපස්සනාව. වෙන ආකාරයක් නෙමෙයි. ඒතර කෙනෙකුට පුළුවන් නම් මේක ඒ කියලා තියෙන විදිහට තේරුම් අරගෙන පුරුදු පුහුණු කරගන්න එයා චිත්තානුපස්සනාව වඩන කෙනෙක්. එහෙමයි. එයා චිත්තානුපස්සනාව වඩන කෙනෙක්. ඉතින් අපිට තියෙන ස්වාමීනාසේ බුදුරජාණන් වහන්සේගේ අවබෝධ කරන හිත පහදවගෙන මේක අපේ ජීවිතේට පුරුදු පුහුණු කරගන්න මහන්සි ගන්න. ඉතින් බුදුරජාණන් පෙන්නලා දුන්න අන්න ඒ විදිහට එයා තේරුම් ගන්නවා නම් එයාට පුළුවන් නිවන අවබෝධ කරන කෙනෙක් බවට පත් වෙන්න. ඊළඟට මේ විස්තරේ තියෙනවා චිත්තානුපස්සනාව වඩනකොට ඒකේ නාට තියෙනවා අජ්ජත්තං වා චිත්තේ චිත්තානුපස්සී විහෙරති බහිද්ධා වා චිත්තේ චිත්තානුපස්සී විහෙරති අජ්ජත්ත බහිද්ධා වා චිත්තේ චිත්තානුපස්සී විහෙරති. ඒ කියන්නේ තමාගේ සලකන මේ සිතේ ස්වභාවය තේරුම් ගනිමින් වාසය කරනවා. අනුන්ගේ සලකන සිතේ ස්වභාවය තේරුම් ගනිමින් වාසය කරනවා. ඒක තමාගේ බාහිර මේ දෙකගෙනම සිතේ ස්වභාවය තේරුම් ගනිමින් වාසය කරනවා. කන මේ විදිහට ඒ වගේම තමයි සිතේ හට ගැනීම ගැන. සමුදය ධම්මානුපස්සී වා චිත්තස්මින් වේරති. වය ධම්මානුපස්සී චිත්තස්මින් වේරති. සමුදය වය ධම්මානුපස්සී වා චිත්තස්මින් වේරති. හිතේ හට ගැනීම දකින් වාසය කරනවා. හිතේ නැතිවීම දකින් වාසය කරනවා. මේ හට ගැනීම නැතිවීම දකින් වාසය කරනවා. ඒ කියන්නේ මේ අනිත්‍ය. ඉතින් මේ විදිහට දකින් වාසය කරනකොට බුදුරජාණන් පෙන්ලා දෙනවා අත්ති චිත්තන්ති වා පනස්සකායෝ පනිහිතෝති. කියන මෙයාගේ හිත පින මේ සිතේ ස්වභාවය මේකයි කියලා හොඳට බලවත් පිහිටපු සිහිය නුවණ පිහිටනකොට. ඒතකොට මෙයා ගැන විස්තර වෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ යාව දේව ඥාන මත්තාය පතිස්සති මත්තාය අනිශ්චිතෝච විහෙරති නච කිංචි ලෝකේ උපාදී. අර කලින් අර කායනුපස්සනා වේදනානුපස්සනා දේශනා කළා වගේ මේ පිළිබඳ පුරුදු මේ විදිහට පුරුදු පුහුණු කරගෙන ආගේ හිත ඒ විදිහට බලවත් ලෙස නුවණ දියුණුවීම පිණිස ඒක හේතු වෙනවා කියනවා. නිවන පිණිස හේතු වෙනවා. කෙලෙස් දුරු වීම පිණිස හේතු වෙනවා කියනවා. එයා කිසි දෙයකට බැඳෙන්නේ නැහැ කියනවා. හිතේ මනාවක නිදහස් වෙන කෙනෙක් බවට පත් වෙනවා. මෙන්න මේ විදිහට තමයි චිත්තානුපස්සනාව වඩන්නේ. ඒක බලන්න මේ චිත්තානුපස්සනාව වඩන කෙනාගේ හිත දියුණු වෙලා නිවන කර යන්නේ කොහොමද කියලා තමයි බුදුරජාණන් මේ පැහැදිලි කරේ. එහෙමයි. ඉතින් අපිට තියෙන්නේ ස්වාමීන් මේක තමයි චිත්තානුපස්සනාව. මේක බුදුරජාණන්සේ අවබෝධයයි කියලා හිත පහදව ගන්න. මේ විදිහට චිත්තානුපස්සනාව වැඩිමින් ශ්‍රාවකයෝ කී දහහන්නම් කී කෝටියන නිවන අවබෝධ කරගන්නට ඇද්ද? සාදු සාදු අනේ මටත් ඒ විදිහට නිවන අවබෝධ කරගන්න තියෙනවා නම් කියලා හිත පහදවගෙන ඒ ධර්මයේ තමන්ගේ ජීවිත සමීප කරගන්න. ඒ හිත පහදව ගැනීමයි කරන්න තියෙන්නේ. එහෙමයි. ඒ හිත පැහැදීමෙන්මයි මේ ගමන අපිට යන්න තියෙන්නේ. ඉතින් කෙනෙකුට වාසනාව උදා වුණොත් ඒ හිත පහදවගෙන ධර්මයේ පුරුදු කරගන්න. යා ඒකාන්තයෙන් නිවන අවබෝධ කරගෙන බවට පත් වෙනවා. එහෙමයි. මේ සසරෙන් නිදහස් වෙන කෙනෙක් බවට පත් වෙනවාමයි. එහෙමයි. ඒකයි පින්න ස්වාමීන් වහන්සේ මෙච්චර කාලයකට අපිට දිනු කරගන්න බැරුනේ මේ කාරණා. එහෙමයි. මේ කාරණා කලින් දිනු කරගත්තා නම් අර කලින් අපි සීපත් කරා වගේ මෙහෙම දුක්කට අපිපත් වෙන්නේ මෙහෙම කරදර කරක පැටලි ඉන්නේ නැහැ. එහෙමයි. මේ සසරේ ඉද්දැත්ති මේ විදිහට මේ කායනුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා ආදී මේ හතිපට්ඨාන ධර්මයන් පුරුදු කරගැනීමේ වාසනාව අපෙන් ගිලි වුණා. තමයි බුදුවරු මුණ ගැහෙන්න ඇති. මුණ නොගැහුණා කියන සාධක නැහැ. ඒ රහතන් වහන්සේලාගෙන් ධර්මය අහන්න ඇති. හැබැයි ධර්මයේ පුරුදු කළේ නැහැ. ඒ පුරුදු කළේ නැත්තේ ඒ ධර්මයේ කියලා දුන්න කල්යාණ මිත්‍රයන්ගේ අඩුව නිසා නෙමෙයි අපේ අඩුවක් නිසා. ඒ කියලා දුන්න ධර්මයේ අඩුවක් නිසා නෙමෙයි අපේ අඩුවක් නිසා. එහෙමයි. අපි සූදානම් වෙලා හිටියේ නැහැ. ඒ ධර්මයේ පුරුදු කරගන්න. අපි ඒකට ප්‍රමුඛතාවය දීලා දුන්නේ නැහැ. ඒ නිසා අපිට බැරි වුණා. පාඩුව උනේ අපිටයි. දැන් අනතුරු කොච්චරද කියලා කියන්නේ එහෙම පාඩුවක් වුණා කියලා අපිට තේරෙන්නේ නැහැ. එහෙමයි සානස්. නේ? එහෙමයි. ඒ ධර්මයේ පුරුදු කරගන්න බැරියෙන් අපිට විනාශයක් වෙන්නේ කියලා එහෙම වැටහීමක් නැහැ. එහෙම වැටහීමක් නැහැ. වැටහීම නැත්නම් මොකද ඒකේ ධර්මයේ පුරුදු කරගන්න බැරුණා කියලා ඒ ධර්මයේ පුරුදු කරන්න බැරි වෙච්ච ජීවිත වලට වෙන අනතුරු ගැන අපි දන්නේ නැහැ. දැන් බුදුරජාණන්සේ පෙන්නලා දෙන්නේ
කනෝ වෝමා උපච්චගා කනා තීතායි සෝචන්ති නිරියම්පි සමම්මිත. මේ ධර්මය අවබෝධ කරගන්න මේ ලැබුණු දුර්වල අවස්ථාව මගහැර ගන්න එපා. මේ ධර්මය අවබෝධ කරගන්න මේ ලැබුණු දුර්ලභ අවස්ථාව මගහැරුණු මේ ෂණයේ මගහැරුණු බොහෝ දෙනෙක් නිරිය ගිහිලා දුක් විඳිනවා කියන. ඉතින් අපිට ඒක පේන්නේ නැහැ. මේ සතිපට්ඨානයන් ආදී මේ බෝධිපාක ධර්මයන් නොවඩපු කෙනාට අත්වෙන ඉරණ මේක. ඉතින් ඒක අපිට දකින්න නැහැ. දැන් අපි කොච්චර දුකට අකමැති වුණත් එහෙම දුකක් තියෙනවා කියලා අපි දන්නේ නැත්තම් නේ? එහෙමයි. අපි දන්නේ නැත්තම් අනතුරේ ස්වභාවය පිට වැටෙන්නේ නැහැ. ඒ අනතුරෙන් බේරෙන්න කටයුතු කරන්නේ නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේ ඒක දැකලා අපිට කී මහන්සි ගන්නට මේක කරන්න. ඒ නිසා මේ අවස්ථාව ලැබුණ වෙලාවේ මේ ධර්ම ඉගෙන ගන්න පුළුවන් තරම් අපේ ජීවිත මේ ධර්මයට සමීප කරගන්න අපි මහන්සි ගන්න. මේ ධර්මයේ සමීප කරගන්න කරන්න ඕන දේ තමයි ස්වාමීන් වහන්සේ හිත පහදවා ගැනීම. මේ තමයි සතර සතිපට්ඨානය. මේ තමයි සම්මා සතිය. මේක බුදුරජාණන්සේගේ අවබෝධයයි. එහෙමයි. ඒකයි. ඉතින් ඒ විදිහට කෙනෙකුට පුළුවන් නම් හිත පහදන කටයුතු කරන්න යාට පුළුවන් නිවන අවබෝධ කරන කෙනෙක් බවට පත් වෙන්න. ඒ වගේම තමයි ස්වාමීන් වහන්සේ ඊළඟට මේ දේශනාවේ ධම්මානුපස්සනාව ගැන බුදුරජාණන් විස්තර කරන ආකාර කිහිපයකට ධර්මයන් කියලා කියන්නේ මෙතන විස්තර වෙනවා අට සිහිය දිනු කරගන්න පුළුවන් ආකාර ක්‍රම පහක්. එකක් තමයි නීවරණ ධර්මයන් ගැන. නීවරණ ධර්මයන් මුල් කරගෙන කෙනෙක් සිහිය පවත්වන්නේ කොහොමද? ඊළඟට ආයතන ඇස කන නාසය දිව කය මනස කියන ඊළඟට පංච උපාදානස්කන්ධය ඊළඟට බොජ්ජංග ධර්මය ඊළඟට තමයි ආර්ය සත්‍ය. මෙන්න මේ පස් ආකාර පහක් ගැන බුදුරජාණන් වහන්සේ විස්තර කරලා පෙන්නනවා. එයා ඒක මුල් කරගෙන සිහිය පවත්වන්නේ කොහොමද? සතිපට්ඨාන දිනු කරගන්නේ කොහොමද කියලා. එහෙමයි. දැන් නීවරණ ගැන ගත්තොත් නීවරණ කියන්නේ මොකද? කාමච්ඡන්දේ, ව්‍යාපාදේ, තීන මිද්දේ, උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා. ඒක බුදුරජාණන් දේශනා කරනවා මේක මුල් කරගෙන සිහිය දිනු කරගන්නේ කොහොමද කියලා. ඒතර බුදුරජාණන් පෙන්නලා දෙන පළවෙනි එක තමයි අපි කාමච්ඡන්දේ. කාමච්ඡන්දය ගැන තේරුම් ගන්නකොට බුදුරජාණන් තේරුම් ගන්න කියන කොහොමද? සන්තං වා අජ්ජත්තං කාමච්ඡන්දං අත්ති මේ කාමච්ඡන්දන්ති පජානාති. තමාගේ හිතේ කාමච්ඡන්දය හටගත්තා කියලා තේරුම් ගන්න. තමාගේ හිතේ කාමච්ඡන්දේ නැද්ද? නැහැ කියලා තේරුම් ගන්නවා කියලා. දැන් කාමච්ඡන්දේ නැහැ. ඊළඟට කියන යම් ආකාර යම් හේතු නිසා කාම නැති හට නොගත කාමච්ඡන්දය ඉපදුනා හිතේ. අන්න මේ කාමච්ඡන්දය ඉපදුනා කියලා තේරුම් ගන්න. ඒ ඉපදුණු කාමච්ඡන්දේ දුරු වුණා. ඒ කියන්නේ නුවණ යෝනිසෝ මනසිකාරය කටයුතු කිරීම තුළ අන්න කාමච්ඡන්දේ දුරු වෙලා ගියා. ඒ කාමච්ඡන්දේ දුරු වෙලා ගියාම දුරු වුණා කියලා තේරුම් ගන්නවා. ඊළඟට තමයි යතාච පහිනස්ස කාමච්ඡන්දස්ස ආයතින් අනුපාදෝති. ඒ ප්‍රහාණ වෙලා ගිය කාමච්ඡන්දේ ආය හට නොගන්නා තත්ත්වයටපත් කළා. ඒකත් තේරුම් ගන්නවා. මේක තමයි නීවරණ ධර්මයන් මුල් කරගෙන සිහිය දිනු කරගන්න සිවුර කරගන්න වැඩ පිළිවෙල. එහෙමයි. බුදුරජාණන් දේශනා කළා. ඒ විදිහට තමයි කෙනෙක් මේ නීවරණ ධර්මය මුල් කරගෙන ඒ මානසිකාර්ය පුරුදු කළා මේ සතිපට්ඨානෙ වඩන්නේ. එතකොට මේ කාමච්ඡන්දේ හට ගන්නකොට හටගත්තා කියලා තේරුණා. ඉතින් කියන්නේ කාමච්ඡන්දේ හට ගන්න විදිහට කටයුතු කරලා හටගත්තා නෙමෙයි. එහෙමයි. යම් විදිහකින් අනුසමනසිකාරණස කාමච්ඡන්දේ හටගත්තොත් ඒක තේරුම් ගන්න මහන්සි ගන්න. ඒ තේරුම් ගැනීම සතිපට්ඨානෙට පැමිණීමක් වෙනවා. සතිපට්ඨානෙන් ඉන්නකොට කාමච්ඡන්දේ හටගන්නේ නැහැ. එහෙමයි. ඒක මතක තියාගන්න. එහෙමයි. කාමච්ඡන්දේ දැන් අපි හිතමු කෙනෙක් කටයුතු කරන ඔන්න යාගේ හිතේ අනුසමනසිකාරය සුබ නිමිත්ත අයනුසමනසිකාර එකතු වෙන තැන ඔන්න ඒ රාගය හට ගන්නවා. කාමච්ඡන්දේ හට ගන්නවා. එතකොට ඒකිනා අන්න ඒ කාමච්ඡන්දේ තීරුම් ගන්න ඔන්න කාමච්ඡන්දේ හටගත්තා. අන්න සතිපට්ඨානෙට පැමිණුණා. සිහියට පැමිණුණා. සිහිය පිටවත්තා. එතකොට යා දුරු කරනවා යෝනිසමනසිකාරයෙන්. යෝනිසමනසිකාරය පාවිච්චි කරලා ඔන්න දුරු කරනවා ඒක. එතකොට දැන් උපන්නා වූ කාමච්ඡන්දේ ඔන්න දුරු වුණා. ප්‍රහාණ වෙලා ගියා. ඊට පස්සේ විදර්ශනා ප්‍රඥාව වඩලා ආයේ කාමච්ඡන්දේ හට නොගන්න තත්ත්වෙට හිත දියුණු කරගන්නවා. එහෙමයි. කාමරාගේ සම්පූර්ණ ප්‍රහාණය කරනවා. අනාගාමී කෙනාට තියෙනවා. රහත හතන් හතරත් තියෙනවා. එහෙමයි. එතකොට යා තේරුම් ගන්න කාමරාගේ ප්‍රහාණය. ආයේ ඒක හටගන්නේ නැහැ. ඒ නීවරණය නැහැ. එතකොට ඒක 100. එතකොට මෙන්න මේ ආකාරයට ව්‍යාපාදයේ ගැන, තීන මිද්දේ ගැන, උද්ධච්ච කුක්කුච්චේ ගැන, විචිකිච්ඡාව ගැන සිහිය පවත්වනවා. මේක තමයි ධම්මානුපස්සනාව කියලා කියන්නේ. ඒතර මේ විදිහට සිහිය පවත්වනකොට යාට තමාගේ බාහිර යල් සලකන මේ ධර්මයන් ගැන සිහිය පවත්වනවා.
ඊළඟට මේ නිවන් ධර්මයන් හට ගන්න නැති වෙන හැටි ගැන සිහිය පවත්වනවා. ඒතර මේ විදිහට මේ සිහිය පවත්වනකොට පුළුවන් එයාගේ හිතේ ස්වාමීන් වහන්සේ ඒ සිහිනුවන බලවත් වෙනකොට ඒ නිවන පිණිස හේතු වන්නා වූ ඒ නුවණ වීරිය ආදී සියලු දේවල් දියුණු වෙනවා. බලවත් සිහිය දියුණු වෙනවා. එයා කෙලෙසුන් ප්‍රහාණය කරලා නිවන අවබෝධ කරන කෙනෙක් බවට පත් වෙනවා. එතකොට මේක තමයි මේ නීවරණ ධර්මයන් මුල් කරගෙන එයා සිහි දියුණු කරන වැඩපිළිවෙල. ඉතින් බුදුරජාණන්සේ පෙන්ලා දෙනවා මෙන්න මෙහෙම කරනකට කියනවා ධම්මානුපස්සනාව කියලා. ඊළඟට බුදුරජාණන්සේ මේ ධම්මානුපස්සනාව විස්තර කරනවා ආයතනය ගැන. ඇස කන නාසය දිව කය මනස මේකනේ. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ ආයතන ගැන සිහිය පවත්වන්නේ කොහොමද කියලා චක්කුංච පජානාති රූපේච පජානාති. ඇහැ කියන්නේ මොකක්ද කියලා තේරුම් ගන්නවා. එහෙමයි. ඊළඟ රූපය කියන්නේ මොකක්ද කියලා කියනවා. එතකොට මේ ඇහැයි රූපයයි ඊට මුල් කරගෙන යම්කිසි බන්ධනයක් හට ගන්නවා නම් අන්නේ බන්ධනය හටගත්තා කියලා තේරුම් ගන්නවා. එතකොට උපන්නා වූ යම් බන්ධනයක් තියෙනවා නම් ඒක යෝනිසෝමනසිකාරය පාවිච්චි කිරීම තුළ ඒ නුවණින් කල්පනා කිරීම තුළ නිරුද්ධ වෙලා යනවා. ඒකත් තේරුම් ගන්නවා. එතකොට මේ නිරුද්ධ වෙලා ගිය බන්ධනය එහෙම බැඳීම් හට නොගන්න තත්ත්වෙට හිත දියුණු කරගන්න. ඒකත් තේරුම් ගන්නවා. ප්‍රඥාව දියුණු කරගත්තා පස්සේ මෙන්න මේ විදිහට ඇහැ මුල් කරගෙන සිහිය පවත්වනවා. කන මුල් කරගෙන මේ විදිහට සිහිය පවත්වනවා. නාසය, දිව, කය, මනස මේ ආයතන සියල්ල මුල් කරගෙන ඒ විදිහටම සිහිය දියුණු කරගන්නවා. එතන මෙන්න මේකට කියනවා ධම්මානුපස්සනාව කියලා. එතකොට ඒ විදිහට පුරුදු පුහුණු කරගන්න කෙනා නිවන අවබෝධ කරගෙන බවට පත් වෙනවා. ඉතින් ශ්‍රාවකයෝ බොහෝ පිරිසක් ස්වාමීන් වහන්සේ මේ ධර්මයේ මේ විදිහට පුරුදු පුහුණු කරලා නිවන අවබෝධ කරා. ඉතින් අපිටත් තියෙන ඒකනේ හිත පහදවගෙන පුළුවන් විදිහට මේක පුරුදු පුහුණු කරගන්න. අපිට සිහිය පවත්වන්න අපිට පුළුවන් සමහර නීවරණ ධර්මයන් ගැන හිත විපස්සන්න පුළුවන් වෙනවා. සමහරට ඒක බෑ. සමහරට ආයතනය ගැන. එහෙමයි. ආයතනයක සිහිය පවත්වන්න පුළුවන්. ඒක වෙන්න පුළුවන්. සමහරට කායනුපස්සනාව යම් භාවනා ක්‍රමයක් පුරුදු කරනවා. එහෙම නැත්නම් හිත ගැන සිහිය පවත්වන්න පුළුවන්. එහෙම නැත්නම් වේදනාවන් ගැන. අපි එක්කෙනාට විශේෂ වෙන ගෝචර වෙන ඒ කල්පනාවට බඳුන් වෙන කාරණේ කොකද කියලා අපි දන්නේ නැහැ. ඉතින් තමන් තේරුම් ගන්න ඕන. හැබැයි මේ කුමක් හෝ ඒවා එකක් මූලික කරගෙන පුරුදු කරගත යුතුමයි. වෙන මෙතන මේවට බාහිර දෙයක් පුරුදු කරා කියලා හරියන්නේ මේ ධර්මයන් පුරුදු කරගන්න. මේවා පුරුදු කිරීමෙන් තමයි ශ්‍රාවකයා නිවන අවබෝධ කරේ. එහෙමයි. ධර්මය අවබෝධ කළා නම් කෙනෙක් මේ හතිපට්ඨානයෙන් පුරුදු කිරීමෙන්මයි. හතිපට්ඨානයෙන් පුරුදු නොකිරීමෙන් නම් නිවන අවබෝධ කරපු කිසි කෙනෙක් මේ ලෝක ධාතුවේ නැත. එහෙමයි. ලෝක ධාතුවේ කිසි කෙනෙක් නැහැ ධර්මයේ පුරුදු නොකිරීම. ඉතින් කෙනෙක් කියනවා නම් එහෙම කරා කියලා ඒක අවබෝධ කරලා තියෙන නිවන නෙමෙයි. එහෙමයි. නිවන අහල ගොඩත් ඇවිල්ලා නැහැ. නිවන කියන දේ අහල ගොඩත් ඇවිල්ලා නැහැ. නිවන කියන්නේ මොකක්ද කියලා දන්නෙත් නැහැ. ඉතින් අපිත් එහෙම ඉන්නේ සසරේ සහන්න. නිවන අවබෝධ කරා කියලා හිතාගෙන. එහෙම. හැබැයි නෑ. නිවන අවබෝධ කළා කියලා හිතාගෙන හිටියා කියලා නිවන අවබෝධ වෙන්නේ නැහැ. එහෙමයි. සසරෙන් දුක නිදහස් වුණා කියලා හිතාන් හිටියා කියලා නිදහස් වෙන්නේ. රහත් වුණා කියලා හිතාන් හිටියා කියලා හිතා ඉන්න පමණින් රහත් වෙන්නේ නැහැ. මේ ධර්මයෙන් පුරුදු කරනකොට රහත් වෙනවා හිතුවක් නැත. ඒකයි. එතකොට ඒ විදිහට ආයතන මුල් කරගෙන කෙනෙක්ට පුළුවන් ධම්මානුපස්සනාව පුරුදු පුහුණු කරගන්න. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්ලා දුන්න පංච උපාස්කන්ධ ධර්මය ගැන සිහිය පවත්වන හැටි. පංච උපාස්කන්ධ ගැන ධර්මයේ සිහිය පවත්වන්නේ කොහොමද? පංච උපාස්කන්ධය කියලා කියන්නේ රූප උපාස්කන්ධය, වේදනානුපස්සන උපාදානස්කන්ධය, සංඥා උපාදානස්කන්ධය, සංඛාර උපාදානස්කන්ධය, විඥාන උපාදානස්කන්ධය. කොහොමද සිහිය පවත්වන්නේ කියන එයා දැනගන්න ඉති රූපං ඉති රූපස්ස සමුදයෝ ඉති රූපස්ස අත්තංගම. එයා නුවණින් කල්පනා කරන සියපම මේක තමයි රූපය කියලා රූපය ගැන තේරුම් ගන්නවා. රූපේ හටගන්නේ මේ විදිහටයි. රූපය නිරුද්ධ වෙන්නේ මේ විදිහටයි. ඉති වේදනා ඉති වේදනාය සමුදයෝ ඉති වේදනාය අත්තගම. මේක තමයි මිදීම. මේ මිදීම මේ විදිහට හටගන්නවා. මේ හේතු නිරුද්ධ වීමෙන් මිදීම නිරුද්ධ වෙලා යනවා. සංඥාව ඉති සංඥා මේක තමයි සංඥා. ඉති සංඥාය සමුදයෝ මේ හේතු නිසා මේ සංඥාව කියන එක හටගන්නේ. ඉති සංඥාය අත්තගම. මේ තමයි සංඥාව නැතිවීම. හේතු නැතිවීමෙන් සංඥාව නිරුද්ධ වෙලා යනවා. ඉති සංඛාරාණ මේ තමයි සංස්කාර. ඉති සංඛාරාණං සමුදය මේ තමයි සංස්කාරය හට ගැනීම. ඉති සංඛාරාණං අත්තගම මේ තමයි සංස්කාර නිරුද්ධ වීම. ඉති විඥාන මේක තමයි විඥානය
ඉති විඥානස් සමුදය මේක තමයි විඥානේ හටගන්නේ. ඉති විඥානස් අත්තංගම. මේ විදිහට තමයි විඥානේ නිරුද්ධ වෙලා යන්නේ කියලා. මේ උපාදානස්කන්ධ ධර්මයන් ගැන තේරුම් ගන්නවා. ඒ වගේ හට ගැනීමයි නැතිවීමයි තේරුම් ගන්නවා. හේතුන්ගෙන් හටගන්න හැටි හේතු නැතිවීම නිරුද්ධ වෙලා නැහැ. මෙන්න මේකට කියනවා මේ උපාදානස්කන්ධය මුල් කරගෙන ධම්මානුපස්සනාව වඩනවා කියලා. ඉතින් ඒ විදිහට දිනු කරන කෙනාට පුළුවන් නිවන අවබෝධ කරගන්න කෙනෙක් බවට පත් වෙන්නේ. ශ්‍රාවක කී දහහක් නම් පුරුදු කරන්න ඇද්ද සායන. දැන් මට මතක එක අවස්ථාවක විශේෂයෙන් මේ උපාදානස්කන්ධ පිළිබඳ මේ මෙනෙහි කිරීම මානසිකාරය ගැන විස්තර වෙනස අනිත්‍ය සංඥා කියන සූත්‍රයේ. අනිත්‍ය සංඥා සූත්‍රයේ මේ විස්තරය පුදුරහස පෙන්නලා දෙනවා. මෙන්න මේ විදිහට වඩන්න කියලා කියනවා. අනිත්‍ය සංඥා. අනිත්‍ය සංඥා වඩනකොට සියලු මේ ආශ්‍රවයන්, සියලු බන්ධනයන්, සියලු අවිද්‍යාවන් දුරින්ම දුර වෙලා යනවා කියනවා. දුරින්ම දුර වෙන හරියට ලස්සනට කියනවා අඹ වල්ලක් තියෙනවා කියනවා. අඹ වල්ලේ ගෙඩි ගොඩක් තියෙනවා කියනවා. කෙනෙක් මොකද කරන්නේ? අඹ ගෙඩි එකකින් කඩන්නේ නැහැ කියනවා. අර අඹ වල්ලෙම නැට්ට කපනවා කියනවා. ඔක්කොම ටික වැටෙනවා කියනවා වල්ලම. ආන් ඒ වගේ තමයි කියනවා මේ අනිත්‍ය සංඥාව. તો මේ සතිපට්ඨානෙ පංචඋපාස්කන්ධය ගැන මේ විදිහට මෙනෙහි කරන කෙනෙක් කියන විස්තර කරන්නේ. මේ විදිහට වඩනවා නම් එයාට පුළුවන් කියන සීල අවිද්‍යාවන්, සීල ආශ්‍රවයන්, සීල භවරාගයන්, සීල කාමරාගයන්, සීල අනුසයන් සියල්ල දුරු කරලා දාන්න. නැති වෙලා යනවා කියන්නේ. එතකොට මේ ශ්‍රාවිකෝ කී කෝටියක් මේ විදිහට පුරුදු කරගන්න. ඉතින් අපි තේරුම් ගන්න ඕන ස්වාමීන් වහන්සේ මේ ධර්මයේ අපි ඒ විදිහට පුරුදු පුහුණු කරගත්තේ නෑ. ඒක තේරුම් ගන්න ඒ ධර්මයේ පුරුදු පුහුණු කරන යා රූපය කියන්නේ මොකක්ද කියලා ඉගෙන ගන්න ඕන. එහෙමයි. බුද්ධ දේශනා පැහැදිලි කරලා තියෙනවා ඒක. එහෙමයි. වේදනාව කියන්නේ මොකක්ද කියලා ඉගෙන ගන්න ඕන. එහෙමයි. සංඥාව කියන්නේ මොකක්ද කියලා ඉගෙන ගන්න ඕන. සංස්කාර කියන්නේ මොකක්ද කියලා ඉගෙන ගන්න ඕන. විඥානය කියලා කියන්නේ මොකක්ද කියලා ඉගෙන ගන්න. බුදුරජාණන්සේ මොකද්ද මේ වදාලේ? ඊළඟට ඒවල හට ගැනීම මොන හේතු නිසාද මේ උපාසකන්දෙන් හටගන්නේ? මොන ඒ හේතු නැතිවීම මේ උපාසකන්ද නැති වෙනවා කියලා බුදුරජාණන්සේ කරපු විග්‍රහය තේරුම් ගන්න ඕන. ඉගෙන ගන්න. ඉගෙනගෙන ඒක දකින්න මහන්සි ගන්න ඕනේ. ඒක දකින්න මහන්සි ගන්න. අන්න ඒ විදිහට පුරුදු පුහුණු කරන කෙනා ධම්මානුපස්සනාව වඩන කෙනෙක්. ඉතින් ඒ විදිහට කෙනෙක් පුරුදු කරගත්තොත් එයා ඒකාන්තයෙන් නිවන අවබෝධ කරන කෙනෙක් බවට පත් වෙනවා ස්වාමීන් වහන්සේ. ඉතින් ඒ විදිහට කෙනෙකුට පුළුවන් ධම්මානුපස්සනාව පුරුදු කරගන්න. දැන් බලන්න ක්‍රම කීයක් කියලා දීලා තියෙනවා. එහෙමයි. Tamanට ගෝචර වෙන එකකින් Tamanට පුළුවන් එකකින් මේක කරන්න තියෙනවා. එහෙමයි. તો ඊළඟට බුදුරජාණන්සේ පෙන්නලා දෙනවා සානස බොජ්ජංග ධර්මයන් මූලික කරගෙන ධම්මානුපස්සනාව වඩන හැටි. එතකොට බුදුරජාණන් වහන්සේ බොජ්ජංග ධර්මයන් ගැන කියනකොට බොජ්ජංග ධර්ම 7ක් ගැන විස්තර වෙනවා. අපි කතා කළා ඒක. එහෙමයි. සති සම්බොජ්ජංගේ, ධම්මවිචේ සම්බොජ්ජංගේ, විරිය සම්බොජ්ජංගේ, පීති සම්බොජ්ජංගේ, පස්සද්ධි සම්බොජ්ජංගේ, සමාධි සම්බොජ්ජංගේ, උපේක්ඛා සම්බොජ්ජංගේ. ඒ කෙනෙකුට පුළුවන් මේ බොජ්ජංග ධර්මයන් මුල් කරගෙන ධම්මානුපස්සනාව වඩන්න. බුදුරජාණන්සේ පෙන්ලා දෙනවා දුන්න සති සම්බොජ්ජංග සන්තං වා අජ්ජත්තං සති සම්බොජ්ජංගං අත්තිමේ අජ්ජත්තං සති සම්බොජ්ජංගති පඤ්ඤා. සති සම්බොජ්ජංගේ හිතේ හැදිනුනොත් Taman තුල තේරුම් ගන්නවා සති සම්බොජ්ජංගේ උපන්නා. තියෙනවා මගේ හිත. ඒක නැත්තම් නෑ කියලා තේරුම් ගන්නවා. දැන් බලන්න දැන් සමහර කෙනෙක් අනේ මේ බොජ්ජංග ධර්මයන් මට වඩන්න නෑනේ. කික දුක් වෙවි ඉන්නවද? ඒක මුල් කරගෙන හිත වඩන්නේ තියෙන්නේ යාට. එහෙමයි. සති සම්බොජ්ජංගේ ඉපදිලා නෑ මගේ හිතේ. හතිපට්ඨානෙ වඩනවා. එහෙමයි. දැන් බලන්නනේ. එහෙමයි. ඒක වෙන අසන්තං වාජ්ජත්තං සති සම්බොජ්ජංගං. නත්ති මේ අජ්ජත්තං සති සම්බොජ්ජංගං තිපජානාති. මං ගාව නේ මේක. ඒතර ඒ කාරණේම අර සතුට වෙන්න පුළුවන් මේ විදිහට සිහි පිළිලා මේ හතිපට්ඨානෙ වඩනවනේ. එහෙමයි. දැන් සාමාන්‍ය මිනිසුන්ට මේ බොජ්ජං කියන වචනේවත් අහන්න හම්බෙන්නේ නෑනේ. එහෙමයි. ඉතින් අර බොජ්ජංග වඩන්නේ කවද්ද කිය හිත අයින්නර මේ විදිහට කල්පනා කරන්නේ. එහෙමයි. ස්වාමීන් වහන්සේ සති සම්බොජ්ජංගේ නැතයි කියලා දැනගැනීමෙන්ම සති සම්බොජ්ජංගේ වඩන්න මාර්ගේ පැහැදෙනවා. එහෙමයි ස්වාමීන්. දැන් සායනහස කෙනෙක් Tamanට යමක් නැහැ කියලා තේරුන්නේ ඒක උමුණා කියන එක හොයාගෙන යන්නේ. එහෙමයි. නැතුව තියනවා කියලා හිතන් හිටියට එන්නේ නැහනේ. එහෙමයි. දැන් Taman ගාව නැහැ. එහෙමයි. හරි සම්බොජ්ජංගේ. හැබැයි හිතන් ඉනවා තියෙනවා. එහෙමයි. හැබැයිවටම නැහැ. එහෙමයි. නේ? එහෙමයි. එතකොට නැහැ කියලා තේරුම් ගත්තුනේ මං ගාව නැහැ මේක හිස්. එහෙමයි. ඊට පස්සේ න්යා ඒක මේ හොයන්නේ. නැත් මංගාව නෑ මේක ඇති කරගන්න. ඒක වටිනාකම තේරුම් ගන්න කෙනා. ඉතින් එහෙම කල්පනාවක් නැත්තම් එයාට බොජ්ජංග ධර්මයන් දිනු කරගන්න අවස්ථාව ලැබෙන්නේ නැහැ. එයා තේරුම් ගන්න ඕන මේක. ඒකයි.
ඊළඟට කියනවා යතාච අනුප්පන්නස්ස සති සම්බොජ්ජංගස් උප්පාදෝ හෝති තංච පජානාති. නූපන් සති සම්බොජ්ජංගේ උපන්නනම් ඒක තේරුම් ගන්න උපන්නා කියලා. එහෙමයි. යතාච උප්පන්නස් සති සම්බොජ්ජංගස්ස භාවනායේ පරිපූර්ණං හෝති තංච පජානාති. ඒක වැඩිමෙන් පරිපූර්ණත්වයටපත් වුණා බොජ්ජංගේ අන්න ඒකත් තේරුම් ගන්නවා. ඒතර මාර්ගේ වඩනකොට සිද්ධ වෙන එක. ඒතර මේ හැම අවස්ථාවකම මේ අවස්ථාවට ගැලපෙන විදිහට සිහිය පිහිටවනවා. ඒතර මේ විදිහට ධම්මවිචේ සම්බොජ්ජංගය, විරිය සම්බොජ්ජංගය, පීති සම්බොජ්ජංගය, සමාධි සම්පස්සදි සම්බොජ්ජංගය, සමාධි සම්බොජ්ජංගය, උපේක්ඛා සම්බොජ්ජංගය ආදී මේ බොජ්ජංග ධර්මයන් හතක් පිළිබඳව මෙයා මේ විදිහට මෙනෙහි කරනවා. ඒතර මේ විදිහටත් පුළුවන් කියනවා ධම්මානුපස්සනාව වඩන්න. එහෙමයි. මේ විදිහට පුළුවන් කියන ධම්මානුපස්සනාව වඩන්න. එතකොට මේ අපිට තියෙන්නේ සානද මේ පළවෙනි කාරණේ තමයි මේක තමයි බුදුරජාණන්සේගේ අවබෝධය කියලා හිත පහදව ගන්න. ඒ පහදව ගැනීමයි කරන්න තියෙන. පහදව ගත්ත කෙනාට මේ ධර්මයන් පුරුදු කරගන්න අවස්ථාව වෙනවා. ඒක නැත්තම් නෑ. මේක කොහොමද කරන්නේ? මේක කවද්ද කරන්නේ? ඔක කරන්න අමාරු එක හරිය. එහෙමයි. පළවෙනි කාරණා හිත පහදව ගන්නට. එහෙමයි. මේ බොජ්ජංග ධර්මයන් කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ අවබෝධ කරපු දේවල්. මේ බොජ්ජංග ධර්මය මුල් කරගෙන සතර සතිපට්ඨානෙ වඩන්න පුළුවන් කියලා බුදුරජාණන් වහන්සේ අවබෝධ කළේ. ඒ කාන්ත සත්‍යය. මේ විදිහට ධර්මයේ පුරුදු කළා ධම්මානුපස්සනාව වඩලා මේ බොජ්ජංග ධර්මය මුල් කරගෙන ශ්‍රාවකයෝ නිවන අවබෝධ කළා. හිත පහදවන. ඒ හිත පහදව ගැනීම අනේ සාදු සාදු මටත් මේ විදිහට කරගන්න අවස්ථාව තියෙනවා නෙමෙයි. කියලා පුරුදු පුහුණු කරන මහසිකන් තියෙන හිත පැහැදීමත් එක්ක. ඒ පැහැදීම අපිව මේ ධර්ම මාර්ගයේ දෙසට තල්ලු කරනවා ස්වාමීන් වහන්සේ. වෙන දෙයකින් වෙන්නේ නැහැ ඒක. ඒක තමයි අපිට තියෙන රැකවරණය. ඉතින් ඒ තෙන්ට හරි අපි ආවොත් මේ ජීවිතේ බැරිනොත් අනාගතේ හරි ඒක යහපත පිණිස හේතු වෙනවා. ඒක නැත්තම් නෑ. කොහෙද කරන්නේ ඔක කොහොමද වෙන්නේ කියලා හිත හිතා ඉන්නට වැඩිය ඒක හොඳයි අපිට. එහෙමයි. ඒකයි කරන්න තියෙන්නේ. ඉතින් කෙනෙකුට මෙන්න මේ විදිහට බොජ්ජංග ධර්මයන් මූලික කරගෙන ධම්මානුපස්සනාව වඩන්න පුළුවන් සාමි. ඒක සම්මා සතියටයි ඉති එක. ඒ වගේම තමයි බුදුරජාණන් පෙළන දුන්න ඊළඟ කාරණේ ආර්ය සත්‍ය. ආර්ය සත්‍ය ගැන කොහොමද මේ මුල් කරන කොහොමද ධම්මානුපස්සනාව වඩන්නේ කියන ඉදං දුක්ඛන්ති යථා භූතං පජානාති. මේ තමයි දුක්ඛාර්ය සත්‍ය කියලා තේරුම් ගන්නවා. ඉදං දුක්ඛ සමුදයෝති යථා භූතං පජානාති. මේක තමයි දුකේ හට ගැනීම කියලා තේරුම් ගන්නවා. ඉදං දුක්ඛ නිරෝධෝති යථා භූතං පජානාති. මේක තමයි දුකේ නැතිවීම කියලා තේරුම් ගන්නවා. ඉදං දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාති යථා භූතං පජානාති. මේක තමයි දුක නැති අයං දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාති යථා භූතං පජානාති. මේක තමයි දුක් නැති වෙන ප්‍රතිපදාව කියලා තේරුම් ගන්න. ආර්ය සත්‍ය පිළිබඳ තේරුම් ගැනීමක් තියෙන. මේ ආර්ය සත්‍යයේ දැකීම. එහෙමයි. ඒකට ඒක මුල් කරගෙන කෙනෙකුට පුළුවන් ධම්මානුපස්සනාව වඩන්න. ඒතකොට දුක්ඛාර සත්‍ය ගැන බුදුරජාණන් විස්තර කරපු දේ මෙයා තේරුම් ගන්න. ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, ව්‍යාධිපි දුක්ඛෝ, මරණම්පි දුක්ඛං, ශෝක පරිදේව දුක්ඛ දෝමනස්සු පායාසාපි දුක්ඛා, පියේහි විප්පයෝගෝ දුක්ඛෝ, අප්පියේහි සම්පයෝගෝ දුක්ඛෝ, යම්පි චං ලබති තම්පි දුක්ඛං, සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා. මේ දුක්ඛාර සත්‍ය ගැන විස්තර කරපුදී ඉපදීම දුකයි, වයසට යෑම දුකයි, ලෙඩවීම දුකයි, මරණය දුකයි, කායික දුක්, මානසික දුක් දුකයි, සුසුම් වෙලීම් දුකයි, හඬන වැළපෙන එක දුකයි. එහෙමයි. ප්‍රියං හා එකතු වෙන දුකයි, ප්‍රියංගේ වෙන්නීම දුකයි, අප්‍රියං හා එකතු වෙන එක දුකයි, කැමැති වෙන්නා වූ දේ නොලැබෙන එක දුකයි. මේ කොටිම කියන මේ පංච පාස්කන්ධේම දුක කියලා දුන්න මේ ආර්ය සත්‍ය ගැන තේරුම් ගන්නවා. ඒක තමයි ආර්ය සත්‍ය මුලකින් ධම්මානුපස්සනාව වඩනවා කියනවා. ඊළඟට දුකේ හට ගැනීම මොකද්ද? මේ තණ්හාවයි දුකේ හට ගැනීම. යායන් තණ්හා පෝනෝ භවික අනන්දි රාග සාගත තත්ත්‍රත්තාපි නන්තින. මේ ගිය තන සතුටින් පිළිගන්නා වූ ආස්වාදයෙන් ඇලෙන්නා වූ විපාක පිණිස කර්ම හදලා දෙන්නා වූ මේ තණ්හාව. කාම තණ්හා, භව තණ්හා, ඉබ්බ තණ්හා කියන මේ කාරණ තමයි දුකේ හට ගැනීම කියලා තේරුම්. ඒ තණ්හාම ඉතුරු නැතුව නිරුද්ධ වෙලා යනවද? යෝ තස්සායව තණ්හාය අශේෂ විරාග නිරෝධෝ චාගෝ පටිනිස්සග්ගෝ මුත්‍යනාලය. ඒක අතහැරලා දානවා. දුරින්ම දුරු කරලා දානවද? ආලේ රහිත වීමක් තියෙනවද? නිරුද්ධ කළා දානවද? ඒ තණ්හාව. ඒක තමයි දුකේ නැතිවීම කියලා තේරුම් ගන්නවා. ඊළඟට අයන් මේ දුක නැති වෙන ප්‍රතිපදාව හැටියට බුදුරජාණන් පෙන්නලා දුන්නේ මේ ආර්ය අෂ්ටාංග මාර්ගය.
සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. මෙන්න මේ අංග 8කින් යුත් ආර්ය මාර්ගයයි දුක නැති වෙන ප්‍රතිපදාව. මෙන්න මේක තේරුම් ගන්නවා. එහෙමයි. ඒකට ඒ විදිහට තේරුම් ගන්නවා නම්, ඒ විදිහට මානසිකාරය යෙදෙනවා නම් කෙනෙක්, එයා ධම්මානුපස්සනාව වඩන කෙනෙක් නෙමෙයි. එහෙමයි. ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ස්වාමීන් වහන්සේලා පිරිසක් ළඟට ඇවිල්ලා කියා හිටිනවා, අහන පින්වත් මහණනි, ඔබලා මොනව ගැනද කල්පනා කරගෙන ඉඳි කතා කරේ කියලා. විස්තරයක් කරනවා. එහෙමයි. ඒ කීක දේවල් ගැන කතා කරා. කල්පනා කරගෙන ඉඳි මෙහෙම රජ්ජුරුව මෙහෙමයි කියනවා. පින්වත් මහණනි, ඌව ගැන හිතුවා කියලා වැඩක් නැහැ. හිතනවා නම් හිතන්න, කල්පනා කරනවා නම් කල්පනා කරන දුක්ඛාර සත්‍ය ගැන. කල්පනා කරනවා නම් කල්පනා කරන දුක්ඛ සමුදය ආර්ය සත්‍ය ගැන. කල්පනා කරනවා නම් කල්පනා කරන දුක්ඛ නිරෝධය ගැන. කල්පනා කරන දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාර සත්‍ය. හේතු වෙයි කියන. ඒ කල්පනාව හේතු වෙනවා කියන නිවන පිණිස. අවබෝධයෙන් කලකිරීම පිණිස, නොවැල්ම පිණිස, විරාගය පිණිස හේතු වෙනවා. අල්ම නිරෝධය පිණිස හේතු වෙනවා. නිවන සාක්ෂාත් කිරීම පිණිස හේතු වෙනවා. ඒ නිසා පුරුදු කරන්න. ඒ කියන්නේ මේ ධම්මානුපස්සන වඩන්න කියන්නේ සෝන. එහෙමයි. පටන් ගන්නනේ කියලා කියන්නේ. එහෙමයි. එක එක දේවල් ගැන හිතන්න නැතුව, කල්පනා කරන්නේ නැතුව මේ ආර්ය සත්‍ය ගැන කල්පනා කරන්න කියන්නේ. එහෙමයි. දැන් බුදුරජාණන් පැහැදිලිව විස්තර කළ දුන්න ආර්ය සත්‍ය ගැන, මේ ආර්ය සත්‍ය සත්‍ය හැටි දකින්න මහන්සි ගන්න. ඒතර කෙනෙක් ඒ විදිහට පුරුදු කරනවා නම් එයාට පුළුවන් නිවන අවබෝධ කරගන්න කිරීම බවට පත් වෙන්න. ඉතින් ශ්‍රාවිකෝ කී දහහක් නම් මේක අවබෝධ කරගන්නට ඇද්ද? නේ දැන් බලන්න ස්වාමීන් වහන්සේ කෙලින්ම ධම්සප්පයන් සූත්‍රය දේශනා කරනකොට කෙලින්ම ආර්ය සත්‍ය ගැන කියන්නේ. එහෙමයි. ඒක අසලා මාර්ගඵල ලැබුවනේ. එහෙමයි. කොණ්ණඤ්ඤ ස්වාමීන් වහන්සේ දෙවිවරු කී කෝටියක් මාර්ගඵල ලැබුවද? මනුස්ස ලෝකේ මේ කොණ්ණඤ්ඤ ස්වාමීන් විතරයි. හැබැයි දෙවිවරු මාර්ගඵල. එහෙමයි. ඒ විදිහට මේ ආර්ය සත්‍ය ගැන කියවෙන මේ ධර්මය අහලා කී දෙනෙක් අවබෝධ කරගත්ත ධර්මය නේ. ඉතින් ඒ ධර්මය අහලා ඒ නුවණින් කල්පනා කිරීම තුලනේ ඒක උනේ. ඉතින් අපිටත් තියෙන සාවිනස ඒකේ හිත පහදවගෙන මේ ධර්මය පුරුදු කරගන්න. ඉතින් මේ විදිහට ආර්ය සත්‍ය මුල් කරගෙනත් කෙනෙකුට සාන ධම්මානුපස්සනාව වඩන්න පුළුවන්. එහෙමයි. ওই විදිහට කෙනෙක් කායानुපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව වඩනවා නම් එයා සම්මා සතිය වඩන කෙනෙක්. එහෙමයි. එයා මේ ආර්ය මාර්ගයේ ඒ අංගේ පුරුදු කරන කෙනා, අන්න එයාට පුළුවන් නිවන අවබෝධ කරන බාට පත් වෙන්න. ඉතින් මේ විදිහට වඩන කෙනා ගැන බුදුරජාණන්සේ පෙන්නලා දුන්නේ අවුරුදු 7ක් වැඩුවා නම් නිවන අවබෝධ වෙනවා. 7ක් ඕනේ නැහැ, දවස් 7කුත් පුළු ඇති කියන සමහර කට්ටිය. එහෙමයි ස්වාමීනි. එතකොට ඒ විදිහේ බලවත් වූ කුසලයක් මේවා. ඉතින් ස්වාමීන් වහන්සේ අපිට අඩුම තරමේ කැමැත්තක්වත් උපදින්න, අනේ මටත් මේ දේවල් පුරුදු කරගන්න ඕනේ කියලා. ආශා උපදින්න ඕනේ. බලාපොරොත්තු ඇති වෙන්න ඕනේ. ඉතින් ශ්‍රාවකයා බුදුරජාණන් සරණගේ ශ්‍රාවකයෝ හැටියට අපි තුල ඒකයි තියෙන්න ඕනේ. දැන් අපේ තුල එක එක බලාපොරොත්තු තියෙනවනේ. ලස්සන ගෙවල් හදාගන්න, ලස්සන කසාදයක් කරගන්න, ලස්සනට දරුමල්ලෝ හදන්න. ඉතින් ඒක වැරදි කියනවනේ, මේ සාමාන්‍ය කල්පනා රටාව. ඒ වගේ කෙනෙකුට පොන මේ සතිපට්ඨානේ වඩන හිතක් හදාගන්න. ඒකට කැමති හිතක් හදාගන්න. එහෙමයි. අන්න ශ්‍රේෂ්ඨයි. ඒ සතිපට්ඨානේ වඩන කෙනා තමයි ප්‍රඥාව දියුණු කරගන්නේ මනාකොට. අර අපි වැඩසටහන කියන්නේ ප්‍රඥා ප්‍රාසාද වැඩසටහන. එහෙමයි. කතිකාවත කියලා. එතකොට මේ ප්‍රඥා ප්‍රාසාදේ නගින්න පුළුවන් වෙන්නේ, ඒ ප්‍රඥාව ඉර්මකාරයක් වෙන්න පුළුවන් වෙන්නේ ස්වාමීන් වහන්සේ සතිපට්ඨානේ වඩන කෙනාටමයි. එහෙමයි. ඉතින් ওই විදිහට තමයි පින්වත් ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ මේ සම්මා සතිය ගැන කියවෙන මේ ධර්මයන් අපිට විස්තර කරලා දුන්නේ. ඉතින් ඒක තේරුම් ගන්න මේක තමයි සම්මා සතිය. ආරෂ්ඨාංග මාර්ගයේ බුදුරජාණන්සේ පෙන්ලා දුන්න. ඒක සම්මා දිට්ඨියට අයිති කාරණය. එහෙමයි. එතකොට ඒ සම්මා දිට්ඨිය මුල් කරගෙන යා තේරුම් ගන්න සම්මා සතියයි මිච්ඡා සතියයි වෙන් කරලා. එතකොට මේ සම්මා සතියට පැමිණෙනවා යා මිච්ඡා සතිය බැහැර කරලා වීරිය යුක්තව. ඉතින් මේ සම්මා සතිය පුරුදු කරන කෙනා නිවන අවබෝධ කරගන්න සුදුසුෙක් බවට පත් වෙනවා. ඉතින් මේ ධර්මයේ අපිට මේ ඉගෙන ගන්න ලැබුණ වෙලාව දුර්ලභ අවස්ථා අපි කල්පනා කරන්න ඕන. ඒ ධර්මයන් පුරුදු පුහුණු කරගන්නයි විදියට ස්වාමීනි. එහෙමයි ස්වාමීන් වහන්සේ. පින්වතුනි, මේ ලැබිච්ච දුර්ලභ අවස්ථාවේදී අපිට මේ ලැබිච්ච දුර්ලභ මනුස්ස ජීවිතය තුළ උපරිම ඵලය නෙලා ගන්න අපි දක්ෂ වෙන්න ඕනේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අහලා ඒ ධර්මයේ ගැන පැහැදිලා ඒ ධර්මයේ හැසිරෙන්නට අපි දක්ෂ වෙන්න ඕනේ. ඉතින් පින්වතුනි, අද දවසේදීත් අපේ පින්වත් ස්වාමීන් වහන්සේ මේ සම්මා සතිය කියන මාර්ගාංගය පිළිබඳව තවදුරටත් අපට විග්‍රහ කොට දුන්නා. ඉතින් අපි ස්වාමීන් වහන්සේට පුණ්‍යානුමෝදනා සිදු කරනවා.
අපගේ පින ස්වාමින් වහන්සේ තුනුරුවනේ අනන්ත ගුණානුභාවයෙන් නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, චිරජීවනයේ ලබත්වා. අපගේ පින ස්වාමින් වහන්සේටත් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගැනීමේ වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. පිංගතුනි, මේ ආකාරයෙන් අද දවසේදී ප්‍රඥා ප්‍රාසාද සදහම් කතිකාවත නිමාවටපත් වෙනවා. ඉතින් ඊට ප්‍රථමයෙන් අපි පුණ්‍යානුමෝදනාව සිදු කරමු. අද දවසේදී ප්‍රඥා ප්‍රාසාද සදහම් දේශනාව සඳහා අනුග්‍රහය දැරුවේ මාතර අකුරැස්ස බටුකොඩ පදිංචි ආර්යරත්න හෙට්ටිආරච්චි මහතා සහ එම මහත්මිය විසින්. රැස් කරගන්නට දෙනු සියලුම පුණ්‍ය ධර්මයන් ප්‍රථමයෙන්ම අනුමෝදන් කරමු සියලු දෙවියන්ට. සියලු දෙවියෝ මේ පින් සතුටින් අනුමෝදන් වෙත්වා. දෙවියෝ දිව්‍ය ආශිර්වාදයෙන් වැඩිත්වා. දෙවියන්ගේ දැහැමි රැකවරණේ අද දවසේදී මේ සදහම් දේශනාව සඳහා අනුග්‍රහය දැරූ සියලු පින්වතුන් හට සලසා දෙත්වා. දෙවියන්ට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගැනීමේ වාසනාව උදා වේවා. රැස් කරගන්නට ඉදුණු සියලුම පුණ්‍ය ධර්මයන් අනුමෝදන් කරමු ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමින් වහන්සේට. මේ පුණ්‍යානුමෝදනාවෙන් අපගේ පින්වත් ලොකු ස්වාමින් වහන්සේ නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, චිරජීවනයේ ලබත්වා. අපගේ පින්වත් ලොකු ස්වාමින් වහන්සේටත් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගැනීමේ වාසනාව උදා වේවා. රැස් කරගන්නට ඉදුණු සියලුම පුණ්‍ය ධර්මයන් අනුමෝදන් කරමු මේ පරලොවගිය ඥාතීන්ට. ආර්යරත්න මහතා නමින් මේ පරලෝකයේ චාර්ලිස් පියාණන් සහ සිසිලියානා මෑණියන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම පී රණවීර මහත්මිය නමින් මේ පරලෝකයේ ජුවානිස් පියාණන් සහ හීන්හාමි මෑණියන්ටත් මීට මාස 6කට පෙර හදිසි අනතුරකින් මේ පරලෝකයේ සංජීව පුතණුවන්ටත් මීට මාස 3කට පෙර මේ පරලෝකයේ නිලු දියණියටත් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම දායකත්වයේ දරූ සියලුම පින්වතුන් නමින් අනන්ත සසර පුරා මිය පරලොව යන්නට යෙදුන සියලුම ඥාතීන්ට මේ පින් අනුමෝදන්ව ඒ සියලුම ඥාතීන්ගේ පරලොව ජීවිත සුවපත් වෙත්වා, සැපවත් වෙත්වා, වහවහ සසර දුකින් අත් මිදෙත්වා. රැස් කරගන්නට යෙදුන සියලුම පුණ්‍ය ධර්මයන් අනුමෝදන් කරමු සුජීවත්ව සිටින සියලු පින්වතුන්ට අද දවසේ ප්‍රඥා ප්‍රාසාද සදහම් කතිකාව සඳහා අනුග්‍රහය දැරූ මාතර අකුරැස්ස බටුගොඩ පදිංචි පින්වත් ආර්යරත්න හෙට්ටිආරච්චි මහතාට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ මහතාගේ 60 වන ජන්මදිනය නිමිත්තෙන් තමයි මේ සදහම් කතිකාව සඳහා අද දවසේදී අනුග්‍රහය දරන්නේ. ඒ වගේම පී රණවීර මහත්මියටත් එම දරුවන් දෙදෙනාටත් වික්‍රමසිංහ මහතා සහ එම මහත්මියටත් සිරිසේන රාලහාමි ඇතුළු එම පවුලට සිටින සියලුම දෙනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. තුනුරුවනේ අනන්ත ගුණානුභාවයෙන් දෙවියන්ගේ දේවානුභාවයෙන් රැස් කරන පුණ්‍යානුභාවයෙන් මේ පින්වතුන් සියලුම දෙනාත් නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, චිරජීවනයේ ලබත්වා. කරන කියන යහපත් කටයුතු, රැකිරක්ෂා කටයුතු, දූ දරුවන්ගේ අධ්‍යාපනික කටයුතු ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. ඒ සියලු පින්වතුන්ටත් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගැනීමේ වාසනාව උදා වේවා. රැස් කරගන්නට යෙදුන සියලුම පුණ්‍ය ධර්මයන් අනුමෝදන් කරමු. අද දවසේදී මේ උතුම් දහම් කාරණා අපට පැහැදිලි කරලා දුන්න අපගේ පින්වත් ස්වාමින් වහන්සේටත්, මහමෙවුනා වාසී, ලක්වාසී, ලෝවාසී සියලුම මහා සංඝරත්නයටත් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම අනගාരികා මෑණියන් වහන්සේලාටත්, අනගාരിക උපාසක දූ පුතුන්ටත්, ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලුම දෙනාටත්, ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජිකයන් ඇතුළු ඔබ අප සියලුම දෙනාටත් මේ පින් අනුමෝදන්ව තුනුරුවනේ අනන්ත ගුණානුභාවයෙන් ඔබ අප සියලුම දෙනාත් නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, චිරජීවනයේ ලැබේවා. ඔබ අප සියලුම දෙනාටත් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගැනීමේ වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.